සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි එකතු වෙන්නේ. කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ පටිගත කෙරෙන මේ ධර්ම දේශනා PO TV අංක 111 ඔස්සේ ලංකාව පුරාම ඉන්න පිරිසට සාමාන්‍ය රූපවාහිනී නාලිකාව තුලින් PO TV ඔස්සේ දැක බලා ගන්න ලැබෙනවා වගේම ලෝකයේ පුරාම මෙත් සදහම් විකාශයත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට මෙත් TV YouTube පිටුව මෙත් TV Facebook පිටුව වගේම ලක්ෂ 6මාරකට අධික සැදැහැවතුන් කල්යාණ මිත්‍රයන් පිරිසක් එකතු වෙලා ඉන්න අපේ නමින් තියෙන Facebook පිටුවත් ඒ වගේම දැනට 90000කට ආසන්න සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් සමග විශාල පිරිසක් බණ අහන්න එකතු වෙලා ඉන්න අපේ නමින් ජනගත කරන්නට යෙදුණු YouTube චැනලය ආදී සමාජ මාධ්‍ය රැසක් ඔස්සේ ධර්ම දානය පිණිස විසුරුවා හැරෙනවා. ඉතින් අපිට මේ ධර්ම දේශනා ලෝකේ පුරාම ඉන්න රටවල් බොහෝ ප්‍රමාණයක බණ අහන කල්යාණ මිත්‍ර සදහැවතුන්ට ධර්ම දානය පිණිස විසුරුවා හරින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අද මේ ධර්ම දානමේ පින්කම විශේෂයෙන් සිදු කරන්නට යෙදෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින පින්වත් පිරිසක්. ඒ අයගේ අරමුණ තමයි පරලෝ සැපත් වන්නට යෙදුණු ලහිරු මදුරංග මහත්මාට පින් අනුමෝදන් කිරීම. ආදරණීය බිරිඳ බුද්ධිනී තරංගා සහ එම මහත්මාගේ මෑණියන් බිරිඳගේ මෑණියන් ඇතුළු මේ අය තමයි එකතු වෙලා මේ ධර්ම දානමේ පින්කම කරන්නේ. ඇත්තෙම මේ සිදුවීම 2021 දෙවනි මාසේ 27 වෙනි දින රාත්‍රී 11:00ට පමණ මෙල්බන් නුවර හදිස්සි අනතුරකින් ඒ මහත්මා ලහිරු මදුරංග මහත්මා ඒ මොහොතේම පරලෝ සැපත් වන්නට යෙදුණා. ඉතින් මේ බිරිඳත් රෝහල් ගත කළ මාස 3කට ආසන්න කාලයක් ඒ තුවාල නිසා රෝහල් ගත වෙලා තිබිලා ආබාධිත තත්වයට ඉඳලා මීට දින කීපයකට පෙර රෝහලින් නික්ම ගියා. ඉතින් ඒ බිරිඳ ඒ වගේ මේ බිරිඳගේ මෑණියන් මීට දින කීපයකට පෙරත් මා මුණ ගැහිලා මේ කරුණු ගැන කතා කරන්නට යෙදුණා. ඉතින් බොහොම අවාසනාවන්ත සිදුවීමක් හැටියට ඒ අය මේ රටට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තියෙන උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉතින් මේ අධ්‍යාපන කටයුතු කරන අතරතුර ඒ අමතර රැකියාවක් හැටියට රාත්‍රී කාලේ රැකියාවට ගිහින් එන අතරතුර තමයි මේ අනතුර සිදු වෙලා ඒ ස්වාමියා ඒ මොහොතේම පරලෝ සැපත් වන්නට යෙදුනේ. ඉතින් බිරිඳගේ මෑණියන් ඒ වගේ මේ ස්වාමියාගේ මෑණියන් ඇතුළු පවුලේ පිරිස එකතු වෙලා තමයි මේ ස්වාමියාට 3 මාසයේ පහුවෙලා දින කීපයයි වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ ධර්ම දානමේ පින්කම සිදු කරා. පින්තුනේ ජීවිතයේ ස්වභාවය මේ පින්වතුන් දැන් බලන්න මේ අය මෙහෙට ආවේ ඉගෙන ගන්න උසස් අධ්‍යාපනය වෙනුවෙන් දහසක් බලාපොරොත්තු ඇතුව ඇවිල්ලා ඒ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන අතරතුර නොසිතූ විදිහට හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගන්න සිදු වුණා. ජීවිතය කියලා කියන්නේ කවදා කොතන කොයි මොහොතේ කුමන ආකාරයෙන් මරණය අපි කරා එනවද කියලා ඔබටවත් මටවත් අපි කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. වයස පිළිවෙලට යනවා නෙමෙයි. අපි ගත්තොත් අපේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. කවදා හෝ මළගෙවල් 10ක්. හැබැයි කෙනෙකුට හිත හදාගන්න පුළුවන්
වයසට ගිහිල්ලා හැමෝම වයස පිළිවලට ආච්චිලා සියලා ඉස්සල්ලාමිය ගිහිල්ලා ඊළඟට වයස පිළිවලට මේ වැඩිමහල් පිළිවලට මැරෙනවනම් අන්න කෙනෙකුට සමහර වෙලාවට ජීවිතය ඉතින් අපි කවුරුත් දන්නවනම් අපි මැරෙන විදිහ වයසට ගිහිල්ල හැමෝම ජීවිතයේ මැරෙනවනම් අපිට මේ ජීවිතයේ සැලසුම් කරගෙන සකස් කරගන්න පුළුවන්. නමුත් මරණය කවදා කොතන කොයි මොහොතේ කුමන ආකාරයෙන් අපි කරා එනවද කියලා අපි කවුරුවත් දන්නේ. දෙමව්පියෝ ඉදිරියේ දරුව මැරෙනවා. සමහර වෙලාවට ස්වාමිය ඉදිරියේ බිරිඳ මේ යනවා. බිරිඳ ඉදිරියේ ස්වාමිය මී යනවා. එක්කෝ අම්ම තාත්තා සහෝදරයෝ දරු ඥාති කාට කවද කොතන මේ මරණයට මුණ දෙන්න වෙනවද කියලා අපි කවුරුත් දන්න. නමුත් අපි කවුරුත් දන්නවා අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් 10ක්. ඒ සිදුවීමට කවදහරි අපිට මුණ දෙන්න සිද්ධ වෙනවාමයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මේ ජීවිතය කියන්නේ හරියට තනකොළ ගහක අග තියෙන පිණිබින්දුවක් වගේ. තන අග පිණිබින්දුවක් වැනිය කියන. කොයි වෙලේ වැටෙයිද කවුරුත් දන්නේ. පිංහතුනේ දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න රාත්‍රී කාලෙ දේවතාවක් ඇවිල්ල මේ වගේ ගාථාවක් කියන. අච්චෙන්ති කාලා කාලය වේගෙන් ගෙවිලා යනවා. තරයන්තිරත්තියෝ දවල් රෑ දෙක වේගෙන් ඉක්මිලා යන. වයෝගුණන් අනුපුබ්බන් ජහන්ති උපන්නාව සත්වයක් දවසින් දවස වයසට යන මරණයට ලංවෙන. ඒ තම් බයම් මරණය පෙක්කමානු එනිසා මරණ ඉදිරීමේ සත්වයා බයක් තැති ගැනීමක් ඇති කරගන්නට ඕන. මේ මරණ ඉදිරියේ බය තැති ගැනීම ඇති කරගන්න කෙනා පුඤ්ඥානි කෛරාත සුකාවහති ජීවිතයට සැපගෙනත් දෙන පින් දහම් ඉක්මනින් පින් කරගන්න ඕනෑ කියලා මේ දේවතාව බුදුරජාණන් වහන්සේ ඉදිරි මේ ගාථාව කියන. දැන් ගාථාව තේරුම නිකං හිතන් කාලය වේගෙන් ගෙවිලා යනවා. දවල් රෑ දෙක ඉක්මිලා උපන්නාව සත්වයා වයසට යනවා මරණයට ලංවෙන. මරණය ඉදිරියේ බයදකින කෙනා ඉක්මනින් අප්‍රමාදීව පින්දහම් කරගන්නට ඕනෑ කියන කාරණය. දැන් ඔබෙන් ඇහුවොත් මේක වැරත් දක්තියනවද මේක හරිද හරිනේ මේක හරින කියලතම අපිට හිතෙන් හරියට හරි කියයි මේක හරි ගොඩක් මේ ගාථාවේ බොහෝ ප්‍රමාණයක් නිවැරදි. බුදුරජාණන් වහන්සේ ඉදිරීමේ දේවතාව මේ ගාථාව කියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ අවසාන පදය විතරක් වෙනස් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ දේවතාව ඔබ ඔය කියපු කාරණයේ මෙන්න මේ විදිහට වෙනස් කරගන්න කියව. අච්චෙන්ති කාලා කාලය වේගෙන් ගෙවිලෑනවා එක හරි. තරයන්තිරත්තියෝ දවල් රෑ දෙක වේගෙන් ඉක්මිලා යනවා. වයෝගුණන් අනුපුබ්බන් ජහති උපන්නාව සත්‍යයා දවසින් දවස වයසට යනවා ඒකත් හරි. ඒ තම් භයම් මරණී පෙක්කමානු මරණය ඉදිරී ඇත්තටම බයක් දකින්න ඕනේ. කවදක් කොත්තන කොයි මොහොත මං මැරයිද කියලා මරණ ඉදිරිය බයවෙන්න ඕනේ. හැබැයි මරණය ඉදිරියේ බය දකින කෙනා පින් විතරක් කරලා පින් දහම් විතරක් කළ සෑහීමකට පත්වෙන්න එපා කිය. පින කියන්නේ පරලවින් රැකවරණයක් තමයි. හැබැයි පිනෙන් අපිව හැමදාම රැකලා තියාගන්න බෑ. පින කියන්නේ ගෙවිල අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේවතාව මරණය ඉදිරියේ බය දකින කෙනා මේ ලෝකාමිසය අතහැරලා සියල්ලෙන් මිදිලා නිවන කරායන්න මහන්සි ගන්නට ඕන. ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නට ඕන. අන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු ඉලක්කය. මරණය ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීව මේ ලෝකයා ගැන නොවැල්ම ඇති කරගෙන සබ්බ ලෝකයේ අනබිරත සංඥාව. සියලු ලෝකයන් ගැන නොවැල්ම ඇති කරගෙන මේ ලෝකෙම මිදිලා ගැලවිලා යන්න මහන්සි ගන්න කියන. පිංහතුනි දෙව්ලොව ගියත් එතනත් ජරාමරණ තියෙන. තැන් කෙනෙක් බොහෝ කෙනෙක් සාමාන්‍යෙන් අපිට මනුස්ස ලෝකෙට වඩා දිවිය ලෝක යම් රැකවරණයක් තමයි. හැබැයි එතනත් තාව කාලිකයි මතක තියාගන්න. යම් තාව කාමේ සංසාර ගමන දිහා බලද්දි එතනත් කෙටි කාලීනයි. දෙවියන්ගේ දිවි ආවිෂ ගෙවල අවසන් වෙනවා.
බොහෝ දෙවිවරු දිවිය ලෝකෙන් චුත වෙලා නිරේට වැටෙනවා. තිරිසං අපායට වැටෙනවා. ප්‍රේත අපායට වැටෙනවා. දෙව්ලොවින් චුත වෙලා අපායට වැටෙන්නේ බොහෝ දෙවිවරු. මේක තියෙනවා සංයුත්ත නිකායේ දිව්‍ය චුති කියන සූත්‍රය. ඒ නිසා මතක තියාගන්න දෙව්ලොව යන හැමෝම රැකෙනව නෙමෙයි. දිව්‍ය ලෝකෙ ගිය කෙනෙකුට ධර්මය දියුණු කරගන්න පැත්තට යොමු වෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි බොහෝ දෙවිවරු ඒ අතරිනොත් එතනත් ප්‍රමාද වෙවි මේ මනුස්ස ලෝකෙ වගේම පස්සෙ බැරිය මේජ තරන් සැප සම්පත්තියෙද්දි අර දිවිය සැප සම්පත්වලට මුසපත් වෙලා නන්දන වනයට යනවා විනෝද වෙනවා සැප සම්පත් විඳිනවා දිවි ආවිස ගිවල අවසන් වෙලා චුත වෙලායි පහලට වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා පුබ්බ නිමිත්ත සූත්‍රය කියල. ඒ දේශනාව විස්තර වෙනවා දෙව්ලොවින් චුතවෙන්න ආසන්න වෙනකොට ඒ දෙවිවරුන්ගේ ජරාවට පත්වීම ධර්මී විස්තරකට ඒ අයගේ ශරීරවල ලක්ෂණ පහළ වෙන. අද අපිගම් මනුස්සෙක් වයිසට යනකොට කේස් ටික පැහෙනවා. හම රැලි වැටෙනවා. දත් ගැලවිලා දත් වැටෙනවා. ඊළඟට සාමාන්‍ය සමහරයි ශරීරෙ කුදු වෙනවා. ඇවිද ගන්න ටිකක් අමාරු වෙනවා. එතකොට මේ වගේ අපේ ශරීර වයසට යනකොට ජරාජීර්ණ වෙනකොට අපිට ලකුණු පහළ වෙනවා. මොන විදිහ ආලේපන ගල්වලා මොන්න විදිහට උපක්‍රම යොදාගෙන ඉන්න උත්සාහ කරත් බැලූ බැල්මට කෙනෙකුට කියන්න බයිද මෙයා වයසට ගිහිල්ලද නැද්ද කියලා පුළුවන්. එතකොට මනුස්ස ලෝකෙ අපි වයසට යන්නේ ඒ වගේ දෙවියන්ගේ වයසට යාම ජරාවට පත්වීම බුදු හාන්දුරු පෙන්න්නනවා මහණෙන දෙවිවරුන්ගේ දිවි ආවිස අවසන් වේගෙන එනකොට දෙව්ලොවින් චුතවෙන් ආසන්න ලකුණු පහළවීමක් හැටියට දෙවියන්ගේ ජරාවට පත්වීමක් තියෙනවා. දෙවිවරු පැළඳගෙන ඉන්න මල් මාලා පරවෙන්න පටන් ගන්න. ශරීරේ පැළඳගෙන ඉන්න මල් මාලා අර පින ගෙවිල අවසන් වෙනකොට මල් පරවෙලා යන. දෙවියන්ගේ ශරීර බොහොම දීප්තිමත් කියනවා. ආලෝකෙ විහි දෙනවා කිය. හැබැයි ඒ දෙවිවරුන්ගේ දිවිය ශරීර වයසටගේ අර පින ගෙවිලා ජරාවට පත්වෙලා චුත වෙන්න ලං වෙනකොට දීප්තිමත් ප්‍රභාස්වර ගතිය නැතිවෙලා දුරුවරණ වෙනවාකි ආලෝක විහිදෙන එක නැතිවෙලාය. ඊළඟට දිවිය ශරීරවලින් දහඩිය වැගිරෙන්ට පටන් ගන්න. කවදාවත් නැතුව දෙවියන්ගේ ශරීරවලින් දහඩිය වැගිරෙන්ට පටන් ගන්න. සියුම් ශරීර හැබැයි ඔවුන්ගේ ශරීරවලින් දහඩිය වැගිරෙන. දිවිය විමානවල සිත්තලවන් නැතුව යනවා කියන. වෙන දාසහිතිච්ච දිවිය විමාන දිවිය සැප සම්පත් දිවිය උයන් මේ දිවිය රතාදී දිවිය සැප සම්පත් ගැන කිසිම සිත් ඇලවීමක් නැවයි පා වෙලා යන. මල්මාලා පරවෙනවා ඊළඟට දිවිය ශරීර දුරුවරණ වෙනවා. ඊළඟට දෙවියන්ගේ සලු පිළි කිලුටු වෙලා යනවා කියෙන බොහෝම ලස්සන්ට තියෙන දිවිය සලු කිලුටු වෙලා දුරුවරණ වෙලා යනවා. මේ ලකුණු පහළ වෙනකොට අනික් දෙවිවරු දැනගන්නවා දැම්මයාගේ ආවිශ ඉවරයි. එකැන පින ගෙවිලා ඉවරයි. එහෙන් චුත වෙලා කොහෙට හරි යන්න යන්න. දැන් ඔබ හිතන්න දෙවි කෙනෙක් දිවිය ලෝකෙන් චුත වුණොත් දෙවිය දිවිය ලෝකෙ උපදින්නේ මොකක් හරි මරණ මංචක ලොකු පිනක් බලවත් වෙලා නිසුගතියකට යන්න. එතකොට එහෙන් චුත වෙන්නේ එහෙ කාලයක් පින ගෙවලා ඉවරලා පින ඉවර කරලා දැන් පල්ලෙහාට වැටෙන්. බොහෝ වෙලාවට පින ගෙවලා දෙව්ලොවින් චුත වෙනකොට නිරේට වැටෙන්න ඉඩකඩ වැඩි. තිරිසල් ලෝකට වැටෙන්නේ ඉඩකට වැඩි. ප්‍රේත ලෝකට වැටෙන්නේ ඉඩකට වැඩි. එතනින් මෙහා බේරෙන්න්න තියෙන එකම තැන තමයි මනුස්ස ලෝකට එන එක. පහලට වැටෙන එක. දැන් අපි හිතමු දැන් කෙනෙක් කිව් අනේවා දිවිය ලෝකෙම ඉන්න අනේ ඉන්න කියලා එහෙම අනිත් දෙවිවරුන්ට තියාගන්න බෑ. දැන් එයාගේ පින ඉවරයි. දැන් මනුස්ස ලෝකෙ කෙනෙක් මරණාසන්න වෙනකොට දරුවෝ නෑ දැය වට වෙලා කොච්චර ඇඩුවත් අනේ දාලයන් එපා දාලයන් එපා අපි කොහොමද ඉන්නේ කියලා කොච්චර කිව්වත් එයාට ඉන්න පුළුවන්කමක් නෑ. එයා මේ දරාගෙනාපු ශරීරේ එයාට දැන් අතහරඉන්න වෙලා ඇවිල්ල. කොහේ හෝ කර්මාන් රූපය යනවා දෙවරුත් එහෙම තමයි පින ගෙවිල අවසන් වෙනකොට එතනින් චුත වෙනවා. ඒ දිවිය ලෝකෙ තුළ ධර්මය දියුණු කරලා බණ භාවනා කරලා මාර්ගඵලයක් ලබාගෙන හිටියනම් සතරාපායකට නොවැටි දිවිය ඉතුරු තවාත්ම කීප සෝවාන් වෙච්ච කෙනෙ තවාත්ම උපරිම හතක් පුළුවන් කියනවා.
සකදාගාමී වෙච්ච කෙනෙක් තව කාම ලෝකෙක වතාවක් හරි උපදිනවා. අනාගාමි වෙලා හිටියොත් එයා එතනින්ම සුද්ධාවාස බඹලුවට ගිහින් එහි පිරිනිවන් පානවා. ඒ වගේ කොහෙට හරි වෙන තැන සුගති සහිත ලෝකවලම ඉපදිලා ගමන අවසන් කරනවා. හැබැයි යා ධර්මය අවබෝධ කරලා නැත්නම් පින ගෙවිලා අවසන් වෙනකොට බොහෝ දෙවිවරු සතර අපායට නිරේකට වැටෙනවා. ඒකයි සංයුත්ත නිකායේ දිව්‍ය චුති කියන සූත්‍රය බුදුහාඳුරු පෙන්වුවේ පින ගෙවලා අවසන් වෙනකොට බොහෝ දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙලා අපායට වැටෙනවා. හැබැයි කල්යාණ මිත්‍ර දෙවිවරු එයා චුත වෙන්න ලකුණු පහළ වෙනකොට අර ලක්ෂණ පහළ වෙනකොට අනිත් අය දැනගන්නවා. දැන් මෙයා චුත වෙන්න ළඟයි. මල් මාලා පර වෙලා අර සලු පිළි කිලුටු වෙලා දහඩිය වැగిරෙනවා. දිව්‍ය ශරීරවල දීප්තිය නැති වෙලා සිත් තලවන්නේ. ඒ ලකුණු පහළ වෙනකොට අනිත් දෙවිවරු යාට කියනවා ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත ඔබ සුගතියට යන්න. සුගතින් ගන්ත්වා සුලද්ද ලාභං ලබ. ඔබ සුගතියට ගිහිල්ලා උතුම්ම ලාභය ලබන්න. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාතිති. ඒ උතුම්ම ලාභය ලබාගෙන ඒක තුල ස්ථාවර වෙන්න කියන. මේක තියෙන පුබ්බ නිමිත්ත කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ බුදු ඇසින් දකිනවා. දෙවිවරු මේ දිවලෝයින් චුත වෙන්න ආසන්න කෙනෙකුට දෙන උපදේශ. බුදුහාඳුරු ධම්සභා මණ්ඩපේදා දහම් දෙසනකොට මේ කාරණේ විස්තර කරමින් දහම් දෙසන. දෙවියන් කියනවා ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත දැන් ඔබ සුගතියට යන්න. එතකොට දෙවියන් එතන සුගතිය කියලා හැඳින්වුවේ කොහෙද? මේ මනුස්ස ලෝකේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මනුස්ස ලෝකේ දෙවියොත් මෙහෙට එනවා නම් ඇයි මෙහෙ ඉන්නයි දෙව්ලොව යන්න හිතන්නේ කියලා. දැන් එතනදී දෙවිවරුන්ට අනේ ඔයා දිව්‍ය ලෝකෙම ඉන්න කියලා වැඩක් නැහැ. මොකද දෙව්ලොව දැන් එයාගේ පින ගෙවිලා අවසන් වෙනවා. දැන් එයාට දෙව්ලොව ඉන්න පින නැත්නම් ඒක අවසන් වෙනකොට එතනින් පහළ තලයකට තමයි වැටෙන්න තියෙන්නේ. එතනින් පල්ලෙහා පහළම තියෙන්නේ නිරය. තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය. ඊළඟට යන්තම් හරි සුගතියක් හැටියට දෙවියන් දකින බේරෙන්න තියෙන තැන තමයි මනුස්ස ලෝකේ. ඒ නිසා දෙවිවරු කියනවා ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත ඔබ දැන් සුගතියට යන මනුස්ස ලෝකෙට යන්න. ඒ ගිහිල්ලා මොකද කරන්න කියන්නේ? දැන්වත් ඔබ මනුස්ස ලෝකෙට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න. සුලද්ද ලාභං ලබිත්වා ඒක තුල ස්ථාවර වෙන්න. සුප්පතිට්ඨිතෝ භවාතිති. ඒක ස්ථාවර වෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවියන් උතුම් ලාභය කියලා පෙන්වුවේ තිසරණේ. මනුස්ස ලෝකෙටවත් ගිහිල්ලා දැන්වත් මෙච්චර දිව්‍ය සැප සම්පත් ලැබුණා. ඒත් ප්‍රමාද වෙවි අර සැප සම්පත් වල ඇලී ගැලී හිටියා. ධර්මයේ දියුණු කරගත්තේ නැහැ. දැන්වත් ගිහිල්ලා මනුස්ස ලෝකෙට ගිහිල්ලා තිසරණේ පිහිටන්. ඒ තිසරණේ තුල ස්ථාවර වෙන්න කියනවා. ස්ථාවර වෙනවා කියන්නේ සෝවාන් වෙනවා කියන එක. දැන් පින්වතුනි අපි සාමාන්‍යයෙන් ඔබ දන්නවා බණ අහනකොට අපි පන්සිල් ගන්නවනේ. ඒ පන්සිල් සමාදන් තිසරණ සහිත පන්සිල් ගන්නවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. එක පාරක් නෙමෙයි ද්විතියම්පි තතියම්පි කියලා. තුන් පාරක්. එතන තුන් වතාවක් අපි තෙරුවන් සරණ යන්නේ. ඊළඟට අපි පන්සිල් ගන්නවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමෙන් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා කියලා පන්සිල් ගන්නවා. මේ අපි සමාදන් වුණේ සෝතාපට්ටි අංග. මතක තියාගන්න අපි තිසරණ සහිත පන්සිල් ගන්නවා කියන්නේ අපි සමාදන් වෙන්නේ සෝතාපට්ටි අංග. සෝතාපට්ටි අංග 4ක් තියෙනවා. බුද්ධේ අවිච්ඡප්ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාව. ධම්මේ අවිච්ඡප්ප්‍රසාදේ ධර්මයේ ගැන අචල සද්ධාව. සංඝේ අවිච්ඡප්ප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාව. ඊළඟට ආර්ය කාන්ත සීලය. අර පංච සීලේ ගිහි ශ්‍රාවකයෙක්ගේ පංච සීලේ ආර්ය කාන්ත දිවිහිමින්ගේ පංච සීලේ රකින්න කෙනෙක් බවට යපත් වෙනවා. එතකොට මෙන්න මේ 4 තමයි අපි සමාදන් වෙන්නේ. අපි නිතර උදේට පන්සිල් ගන්නවා, තිසරණ සහිත පන්සිල්, දවල්ට පන්සිල් ගන්නවා, හවසට පන්සිල් ගන්නවා, බණ අහනකොට පන්සිල් සමාදන් වෙනවා, බුදුන් ඇදලා පන්සිල් ගන්නවා. ජීවිතේ කී වතාවක් පන්සිල් අරන් ඇද්ද? නමුත් බොහෝ දෙනෙක් දන්නේ අපි මේ සමාදන් වෙන්නේ සෝතාපට්ටි අංග 4 කියලා.
එතකොට තිසරණය තුළ ස්ථාවර වෙනවා කියලා කියන්නේ අන්න සෝතාපට්ටි අංග ඇති කරගෙන සෝවාන් වෙනවා. සෝවාන් වෙන කෙනා තමයි බුද්ධය අවිච්ච ප්‍රසාදය කාටවත් වෙනස් කරන්න බැරි ස්ථාවර සද්ධාවක් බුදු හාමුදුර ගැන තියෙන. දම්මේ අවිච්ච ප්‍රසාදය කාටවත් වෙනස් කරන්න බැරි ස්ථාවර සද්ධාවක් එයාට ධර්මී ගැන තියෙන. සංගය අවිච්ච ප්‍රසාදය කාටවත් වෙනස් කරන්න බැරි ස්ථාවර සද්ධාවක් එයාට ශ්‍රාවක සංඝයා ගැන තියෙන. එතකොට තිසරණය තුළ ස්ථාවර වෙන්න කියන මනුස්ස ලෝකෙට ගිහිල්ල දැන්වත් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙවියන් ජරාවට පත්වෙලා චුත වෙනකොට අනි දෙවුරු දෙන උපදෙස. දැම් බලන්න මනුස්ස ලෝකේ අපි ඕක අනි පැත්ත කරන. සමහර වෙලාවට මනුස්ස ලෝකෙ මරණාසන්න වෙනකොට කෙනෙක් දැන් කෙනෙක් ජීවිතය නොසිතන විදියට අපිට අපි හිතාගෙන ඉන්න විදියට මැරෙන නොනෙවෙන් දැන් කෙනෙක්ගෙන් ඇහුවෝත් කොහොම දොයා මරණ මොහොත ගැන හිතන් ඉන්න කියලා කවුරුත් මැරෙන්න්න කැමති නෑ හැබැයි අපි හිතම කවුරුත් මැරෙනවන්. නමුත් බොහෝ දෙනෙක් හිතන්න මේ තියෙන ප්‍රශ්න ඉවරයක් කරලා. දරුවන්ගේ ප්‍රශ්න තියෙනවනම් ඒවත් විසඳීලා. දරුවන්ගේ දරු ඒ අයටත් ඔය දේපොල ඉඩ කඩන් ඉගෙනගෙන උුණු සතුටෙන් ඉන්නවා බලලා. මේ ඔක්කෝව ප්‍රශ්න විසඳගෙන නිදහසේ ඇස්පියාගන්න තියෙනවන ඔන්න හොමනි කියන්නේ ගොඩක් අයින. හැබැයි අපි කාටවත් අපි හිතන ඔය ලෝකෙ ඔහොම ඇස්පියාගන්න අපි කාටවල් ලැබෙන්නේ. කලාතුරකින් සමල්ලාවට දහදාහකට ලක්සකට කෙනෙකුට කලාතුරකින් වයසට ගීල මැරෙන කෙනෙකුට යම් එහෙම අවස්ථාවක් එන්න පුළුවන් ඒත් බලන්න බොහෝ දෙනෙ කවදාවත් තෘප්තිමත් වෙලා ඇතිය කියලා මැරෙන කෙනෙක් ඉන්නවාද කියලා. මේ මනුස්ස මනසි ස්වභාවේ තමයි පංච කාමයන් කොච්චර අපි ඒවා පසු පස ගියත් තෘප්තිමත්වෙන්න ඇති කියලා හිතෙන්නේ. එක ගයක් හදාගත්ත කෙනෙකුට තව ගයක් හදාගන්න හිතෙනවා. තව ඉඩමක් ගන්න හිතෙන. වාහනයක් අමාරුවෙන් අය වෙලා ඉස්සල්ලා පුටසයිකලයක් ගන්න ඊළඟට මෝටර් සයිකල ඊළඟට වාහනයක් ගන්න. ඔහොම ඔය බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ මනුස්ස ස්වභාව මේක තමයි කෙලෙස්වල හැටි. තණ්හාවේ ලක්ෂණ මේක අඳුන ගන්න ඕනේ. රන් කහවණු වැස්සක් වැස්සත් සක්විති රජ කෙනෙක්වත් කෙලෙස් සහිතව රජකං කරපු කිසිම රජෙක් රන් කහවනු රස් වැස්සක් වැස්සන් කවමදාවත් මේ ඇති කියල හිතෙන්නේ නෑ කියන. සමරලාවට වැහැල බෙල්ලටම වැහල දැන් කටළඟටම ඇවිල්ල තියෙන. යට වෙලා. ඒත් හිතෙනවානේ තව චුට්ටක් වහිනවන තව පොඩ්ඩක් වහිනවනන් කෙළ හිතෙන. ඒක තමයි තන්හාාව ලක්ෂණ. ඒ නිසා මේ සසර ගමනි බුදු හාමුදුරුව පෙන්වා අපේ මරණ දැන් ඔබ හිතන්න මේ මරණයට පත්වෙන්න කාලයක් තියෙනවාද කියලා. මවකුසේ දරුව කොච්චර මැරෙනවාද කියලා හිතන්න. මේ මවකුසේ ලෝක අවුරුද්ධකට ලක්ෂ ගානක් මවකුසවල් ඇතුළට එන දරුව කුස ඇතුළෙ මැරෙනවා. උපදින්නවත් මනුස්ස ලෝක ඇස් දෙකින් මනුස්සේ කැටියට දකින්නවත් පිනක්නෑ. කුස ඇතුළෙන් මැරිලා යන. සමහර දරුව උපදින්න ගිහිත මැරෙනවා. සමහරලා දරුව ඉපදිලා සතියයි මාසයයි මාස 2යි 3යි මොකක් හරි හේතුව එක්කු නාවන්න ගිහිල්ලා එක්කු කවන මොනවා හරි කෑමටිකක් උගුර හිර වෙලා සමට අම්ම කිරි දෙෙනකුට අර කිරිටික උගුර හිර වෙලා කොහෙ මොනහන් හරි හේතුව සමල්ලාවට පොඩි දරු අම්මලගේ ඔඩොක්වේ වඩාගෙනින් නැති තොටිල්ලේ පුංචි වයිසි මැරෙනවා. සෙල්ලම් කර ඉන්නති දරුව මැරෙනවා. තරුණ වයසෙ මැරෙනු මැදි වයසෙ මැරෙනු වයසට ගිහිල්ල මැරෙනවා. එනම් මැරෙන්න්න වයසක් නෑ. එනම් අපි කවුරුත් තේරුම් ගන්නට ඕනෑ අපි හිතුවට ඇයි මෙහෙම වුණේ කියලා අපි කාටවත් මැරෙන්න්න වයසක් නෑ. මිනිස් මවකුසක පිළිසිද ගත්ත මොහොතේ පටන්ම ඕනෑම මොහොතක මරණය කියන එක කවදක් කොත්තන කොයි මොහොතේ හරියෙන්න්න පුළුව. කෙනෙක් යන්තන් අවුරුදු 40ක් 50ක් මේ අනතුරුවලින් බේරිලා තාම ඉන්නවා කියන්නේ ඒකත් පුදුමය. මේ කෙනෙකුට මැරෙන්න්න තියෙන අවස්ථා දිහා බලද්දී. ඔබ හිතන්න ඔබ පාරයින දිගේ යනකොට ඉස්සරහිනුත් එන්නේ මරණය පිටිපස්සෙනුත් එන්නේ මරණ. ඉස්සරහිගෙන වාහනකින් බැරිවෙලා හරි අපගෙන යන්න පුළ පිටිපස්සෙන් ඇවිල් හපගෙන යන්න පුළ මිනිස්සු කුච්චරෙහි මැරෙනවද පාර පයින්න ගිහිල මැරෙනවා. අපගෙන ගිහිල්ල මැරෙනවා. අපි යනවා වාහනක
මේ අපට ගොඩක් කුඩ යන්නේ. අපි හිතුවට පොඩි වෙලාවක් ඇති සමහරලාවට එක්ක බ්‍රේක් එක වදින්නේ නෑ මොනොහරි සමහරලාවට බ්‍රේක් එක කියලා හදිසියට කලබලට ඇස්ලීටරේ පෑගෙනවා. තමන් කොච්චර හොඳට ගියත් එක කවුරුහරි ඇවිල්ලා යට කරගෙන හප්පගෙන යනවා. එක්ක පෙරලෙන්න්න පුළුවන් පාරලෙස්සන්න පුළුව මොනොහරි අනතුරක් ජීවිතය අපි දන්නේ නෑ. අපි යන හැම වෙලාම හැම ගමනක්ම අපි කෝච්චියක ගිය කොච්චර කෝච්චි පෙරලිලා හැප්පිලා මිනිස්සු මැරෙනවා. බස් එහෙක යන අපි නෙමෙයි එලවන්නේ අපි ආරක්ෂිතයි කියල බස්ස කියන බස් පෙරලිලා කොච්චර මැරෙනවා. ප්ලේන් එක යනවා කොච්චර ප්ලේන් කඩාගෙන වැටිලා පුපුරලා නක්ගන්න ගිහිල්ල බස්සන්න ගිහිල්ල කොච්චර අනතුරු වෙලා මිනිස්සු මැරෙනවා. මේ ජීවිතයේ හැම මොහොතකම මරණයත් එක්ක කන බත් කට හිරවෙලා මැරෙන්න්න පුළුවන්. ගෙවෙන හැම මොහොතක් දවසක් රැයක් දවාලක්ම මරණය සිහි කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට භාවනාවක් හැටියට පෙන්වේ මරණ සතිය වඩන්න. දවසක් භික්‍ෂූන් වහන්සේලා හය නමක් උන්වහන්සේලා මරණ සති භාවනාව හොදට වඩන ස්වාමීන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නාව. ඉතින් ඇවිල්ල වන්දනා කළ එකත් පසකි මේ ස්වාමීන් වහන්සේල හය නම්ම ඉදිරියෙන් වාඩි වුණ එකත් පසකින් කියන්නේ බුදු හාමුදුරුවන්ගේ කෙලින්ම වාඩි වෙන්න. ඒ තමයි බුද්ධ ගෞරවේ. බුදු හාමුදුරුවන්ගේ බණ හුවත් දම්සභා මණ්ඩපෙත් බුද්ධ වීතිය කියලකින බුදු හාමුදුරන්ට ඉදිරි පස කොටස විවෘත්තව තියෙනවා. දෙපසින් තමයි කෙලිම බුදු හාදුරන් ඉස්සරහිම ඉඳගන්න වන්දනා කළ පැත්තකට වෙන්න වාඩි වෙන. එතකොට අර භික්‍ෂූන් වහන්සේලා හයනම් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදු හාමුදුරහනවා මහනිනි නුබල අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවද. එහෙමයි ස්වාමීනී අපි ස්වාමීන් වහන්සේලා අපි හැමෝම මරණ සති භාවනාව වඩනවා. අපි මරණ සතියම බොහෝ කොට ප්‍රගුඩ කොට කරනවා. ඒවෙලි බුදුරජාණන් වහන්සේ හනෝ හොඳයි එහෙමනම් දැම්ම එක එක්කෙන මරණ සති භාවනා වඩන හැටි පොඩ්ඩක් කියන්නක කිය බුදු හාදුරන්ට කියන්න කිය. එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් කියෙන ස්වාමිනී භාකතුන් වහස මම මරණ සතිය වඩන්නේ එක දවල් කාලයක් රාත්‍රී කාලයක් තුළ වනත් මට මරණය සිද්ධ වෙන්න පුළුව දවසක් යන. එතකොට උන්වහන්සේ හිතනවා අද දවසේ දවල් කාලින් මංකොයි වෙලි හරි මැරෙන්න්නත් පුළුවන් රාත්‍රී කාලි ගෙවිල් අවසන් වෙන්න පෙර මැරෙන්න්නත් පුළුවන්. මේ දවස තුළ මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා හැම වෙලේම හිතමින් මරණ සතිය වඩනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේව භික්ෂෝභ දෙවනි කෙනාගෙන් ඔබ කොහොමද මරණ සතිය වඩන්න. උන්වහන්සේ කියන ස්වාමීනී භාකතුන් වහස මම ඉතින් මරණය ගැන සිහි කරන්නේ මම එක දවල් කාලයක් ජීවත්වයට ලැබුණත් ඇති මං ඔයි දවස ගැනම හිතන්නේ දවසින් භාගයක් කරගෙන හිතනවා. ඒ දවල් කාලෙත් මගේ මරණය වෙන්න පුළුවන් එහෙම නැත්නම් රාත්‍රී කාලයක් ඒකින් රෑ වෙලාව හරි දවසෙන් භාගයක් තුළ වුණත් කොච්චරනම් මට මරණය සිද්ධ වෙන්න වෙලාවක් තියෙනවද කියලා පං එහෙම හිතනවා කිය. ඊළඟ කෙනාගෙන් ඇවතුන් එනි කෙනා ඔබ කොහොමද මරණ සතිය වඩන්න. උන්වහන්සකින මම නම් ඔය විදිහට නෙමෙයි සාමිනි භාකතන මම හිතනවා මට දවසකට සෑහෙන ආහාරයක් ගන්න තරම් වෙලාවක් ජීවත්වෙන ලැබුණත් ඒත් ඇති ඒත් මගේ මරණය වෙන්න පුළුවන් අපි හිතම අපිට දවසකට සෑහෙනටිය හොඳට වෙලාවාරගෙන දවසකට එක වේලක් කන්න කියලා හොඳට බඩ පිරෙන්න්නම කන්න අප හිතම් පැයි භාගයක් විනා 45ක්ම ටික ටික හිමීට කෑව කියලා හිතා. එතකොට ඒ වෙලාව තුළ මේ ආහාර ගන්න මේ දවසකට සෑහෙන්න කෑම ගන්න වෙලාව තුළත් මගේ මරණය වෙන්න පුළුවන් කියලා ඒ විදිහට මං හිතමින් අප්‍රමාදිය වීරිය වඩනවා කිය. සාමීන් ඊළඟ බුදු හාදුරහ හතරවෙනි කෙන ඔබ කොහොමද මරණ සතිය වඩන්. ස්වාමිනී භාකතුන් වහස මමනං හිතන්නේ බත් පිඩුවයි දවසක් නෙමේ බත් පිඩු 4-5ක් වුණත් හපලක් ගිලගන්න තරං වෙලාවක් ඒවෙලෙත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා ඒ වගේ මං හිතනවා කිය. බත් පිඩු 4-5 කපල ගිලින් තරම් වෙලාවත් ජීවත්තෙන් ලැබුණත් ඒ අතරත් මං මැරෙන්න්න පුළුවන්. අපි නිකං හිතම් බත් පිඩු 4-5 වෙන මානලාරගෙන කටේ හපලා ගිලින්න විනාඩි 2-3ක් ගියා කියලා. එතකොට උන්වහන්සේ ඒ වගේ කෙටි වෙලාවක් තුලත් මම මැරෙන්න පුළුවන් කියලා හිතනවා. එහෙනම් 4 දෙනයි. පස්වෙනි කෙනාගේ බුදුරජාණන් වහන්සේ අහනවා නුඹ කොහොමද මහණෙනි මරණ සති භාවනාව වඩන්නේ? ඔබ වහන්සේ කොහොමද වඩන්නේ කියලා ඇහුවා. එතකොට කියනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හිතන්නේ එක බත් පිඩක් හිර වෙලා මැරෙන්න පුළුවන්.
කටට ගත්ත බට්ටික හපාගන්න කලින් මැරෙන්න්න පුළ ඕක ගිල ගන්න කලින් උගුර හිර වෙලා මැරෙන්න්නත් පුළුව. ඒ විදිහෙත් හැම මොහොතේම මං මරණය ගැනම සිහිකරමින් මරණ සතිය වඩනවා කියව. අන්තිම කෙන හයවෙනි කෙනගෙන බුදුරජාණන් වහන්සේ හන භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන් ස්වාමිනි භාගතුන් වහස මම හිතන්න වෙනම ක්‍රමයකට. මං මරණය ගැන හිතන්නේ ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙලාගන්න පෙර මැරෙන්න්නත් පුළුව. හුස්මක් ගන්නවා හුස්ම හෙලන්න පෙර එහෙම පණයන්න පුළුව. ඒක තමයි ජීවිතේ. මේ ගන්න හැම හුස්මක් තුළම මරණය තියෙනවා. ඒ විදිහට සිහිකර කරම මරණ සති භාවනාව වඩනවා කිව. බුදුරජාණන් වහන්සේ දැම මේ ස්වාමීන් වහන්සේල හය නමකම මරණ සතිය ගැන කියපු කතාව හොඳට අහගෙනීදල බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන නුඹලක්කෝ මරණ සති භාවනාව වඩනවා ඒක බොහොම හොඳයි. හැබැයි තතාගතයන් වහන්සේ අර පලවෙනි කෙනා දෙවනි තුන්ගනි හතරවෙනි කියෙන හතර දෙනාගේ මරණ සති භාවනාවට වඩා අවසානයට මරණ සති භාවනාව විස්තර කරපු දෙන්නාව අගේ කර. මහනෙන මෙන්න මේ දෙන්න අර අයට වඩා අප්‍රමාදී භාවෙන් යොක්තයි කිව. අනිත් අයත් මරණ සති භාවනාව තමයි වඩන්නේ හැබැයි ඊට වඩා අප්‍රමාදී වීරයක් ගන්නවා එක බත් පිඩත් ගිලගන්න පෙර මැරෙන්න්න පුළුවන් කියලා හිතන කෙනයි. ඉහලට ගත්ත හුස්ම ටික හෙලාගන්න පෙර මැරෙන්න්න පුළුවන් කියල මරණී ගැන හිතන කෙනයි අන්නේ දෙන්න අප්‍රමාදී කිව අනිත් අයට වඩා. දැන් බලන්න මරණය ගැන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ආකාරය දැන් අද ලෝකෙ දිහා බලන්නක මේක කොච්චර සත්‍යද කියලා. හුස්ම ගන්න බැරුව මොන්න තරම් කෝටි ප්‍රකෝටි ගණන් තිබ්බ ලෝකෙ බිලියන පතියෝ මැරලා තියෙන ඔබ බලන්න යුරෝපය එංගලන්තේ ඇමරිකා මේ මැරිච්ච මිනිස්සු අතර අන්තර්ජාලි තියෙනවා සමහරය ලෝකයේ ඉහළම ධනවතුන් හැටියට හිටපු පිරිසාතර හිටපු අයි සමහරු ඒ රටවල්වල හිටපු ඉහළම බිලියන පතිව මොන තරන් සල්ලි මොන තරන් ධනය මොන තරම් පෞද්ගලික ජෙට්්‍යයානා පෞද්ගලික හෙලිකොප්ටර් ලෝකෙ වටේ රටරටවල් වල ගෙවල් මොනවා තිබුණත් හුස්ම ටික හිරවෙලා හුස්ම ගන්න විදිහක් නැතුව මැරිච්චයින්නවා. ඉහලට ගත්ත හුස්ම පහලට හෙලාගන්න පෙර මැරෙන්න්න පුළුව. අද බලන්න කවුරුුණත් මොන්න තරන් ජගතෙක් මොන තරන් කෙනෙක් වුණත් ඉන්දියාව දිහා බලන්න කෝටිපතියා වෙන්න පුළුවන් බිලියනපතියෙක් වෙන්න පුළුවන් මොන තරන් ඉහල උසස් කුලේ කෙනෙක් වෙන්න පුළුවන් මොනවා තිබුණත් අද සමහරලාට ඔක්සිජන් ටිකක් නැතු හුස්ම ගන්න විදිහක් නැතු මිනිස්සු කොච්චර මැරෙනවද. පාරවල් අයිනේ දර කෑලි ටිකක් දාලා කොච්චර ඒ මිනිස්සුන්ගේ ජීවිත එහෙම පිච්චිලායන් සමහර බාගට පුච්චල ගඟකට තල්ලු කරන. එක්ක මිනි පුච්ච ගන්නවා දර ටිකක් නැතිවුණා මිනිිය පිටින් ගඟට තල්ලු කළ දාන. හදාපිට ලෝකෙ දිහා බලපුහා මේ අනිත්‍ය ජීවිතයේ තියෙන යථාර්ථය මොකක්ද මේ ජීවිතය කියලා කොච්චරනං අපිට දකින්න ලැබෙනවද. හැබැයි ඒවත් දැක දැකත් මේ කෙලෙස්වල තියෙන භයානක්කම හිතන්න මෙච්චර ලෝකෙ මේ විපත් වියසන දැක දැක ඔය අස්සෙනොත් හොරාකන මිනිස්සුත් ඉන්නවද නැත් මිනි පෙට්ටියෙන් හොරාකන්න තමට බෙහෙට්ටිකෙන් හොරාකන්න මේක තමයි ලෝකි සබයි සමහරලාවට ඒ මනුස්්‍යයාගේ අර මාස්කකින් වෙන්න පුළුවන් විසබීජනාසක බෝතල වෙන්න පුළ මේ වෙලාවේ මිනිස්සුන්ගේ අසරණ අර කණබොඩ දවස් ගාන වේල් ගානක් කන්න නැතුව ඉඳලා කඩයකට කන්න යනකොට මොනවා හරි බඩුවක් ගන්න යනකොට ඒක දෙගුණ තෙගුණ කරලා ඒක විකුණ ගන්න උත්සාහ කරන. මේක තමයි ලෝකෙ තියෙන කෙලෙස්වල තියෙන භයානකකම මරණය දැක දැකත් අවිද්‍යාවෙන් තන්හාාවෙන් මිනිස්සුන්ගේ මනස තමන්ට ඒ මොහොත එනකම්ම වැහිලාය. කෙලෙස්වලින් වැහිල ඉන්න කෙනාට හිතෙන යා මැරුණට මට තාම නෑන එයාට එහෙම වුණට මට වෙන්නෑ වගේ එකක් හිතනවා. අන්නේ භයානක මනස නැතිවෙන්න නං නිතර මරණ සතිය වඩන්. පිංගතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ මහනෙනී මරණ සති භාවනාව තරක් ධර්මය අවබෝධ කිරීම පිණිස අප්‍රමාදී භාව ඇති කරන වෙනත් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නෑ කියල. ඒ නිසා නිතර හිතන්න. හැම වෙලාම තමන්ගේ මරණය ගැන ඔබ සහි කරන්න. ඔබ දකින්න ඇති පහුගේ දවස්වල අර බුරුමේ එක ස්වාමීන් වහන්සේ නමක්
උන්වහන්සේ අර මිනි පෙට්ටියක නිදි කරවලා උන්වහන්සේ අපවත් වුණා වගේ වීඩියෝ පටියක් ගියා. එතකොට මේ වීඩියෝ පටියේ එක කොටසක් පමණක් දවස් කීපයක් මේක එළියට දැම්මා. ඒක එළියට දැම්මට පස්සේ මේ වීඩියෝ ගැන මේවා ගැන නොදන්න අය මිනිස්සු සමහරු රහත් කියලා බලන්නේ ඒවැන්නේ. සමහර අයට මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන මේ මිනිස්සු රහත් කියන්නේ මොකක්ද? කොහොමද රහත් වෙන්නේ? මේ රහතුන් හොයන්නේ මොනවද දන්නේ නැහැ. ඒ අය හිතනවා අන්න රහතෙක් පිරිනිවන් පෑවා, අන්න රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා කියලා මේක හැමතැනම ගියා. දවස් 2-3ක් යනකොට ඒ වීඩියෝ පටියෙම ඉතුරු කෑල්ල පෙන්නුවා එළියට දැම්මා. අන්න එතකොට සමහරු ඒවා අයින් කරගත්ත, සමහරු බනින්න ගත්තා මේක බොරුවක්, මේක මේ වංචාවක්, මේ හොරු, මේ හොර රහතුන් කී බනින්න ගත්තා. එතකොට බලන්න කෙනෙක් ඒ මොහොතේම ඒකට පැහැදිලා තව ටිකකින් බනිනවා. නොදන්නකම නිසා. ඒ නොදන්නකම කියන්නේ පින්වතුනි ඒ රටවල අපි දන්නවා බුරුමේ, මම බුරුමේ ගිහිල්ලා තියෙනවා කීප වතාවක්. ඒ ආරණ්‍ය සේනාසන භාවනා මධ්‍යස්ථාන, ඊළඟට තායිලන්තේ. එතකොට මේ තේරවාදී බුදුදහම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදට යම් මට්ටමකට අපේ රටේ වගේම ඊට වඩා ඉහළ විනයක් ඇතුව බුරුමේ ගොඩක් භාවනා මධ්‍යස්ථාන තියෙන. උන්වහන්සේලා ගොඩාක් බණ භාවනා කරගෙන හුදකලාව කැලෑවල් වල ඉන්නවා. සමහරු පිණ්ඩපාත විතරක් එනවා. සමහර දූපත් තියෙන පොඩි දූපත් වගේ වැව්වල වගේ වට වෙලා උන්වහන්සේලා පාරුවකින් පිණ්ඩපාතයාව දාන ටික ගත්තා ගියා. මිනිස්සු එක්ක වෙන ගනුදෙනුවක් නැහැ. එතකොට මෙවැනි ආරණ්‍ය සේනාසනවල මරණ සති භාවනාව වඩන්න අපි දන්නවා සමහර කැලෑවල, සමහර ආරණ්‍ය සේනාසනවල ඒ මිනි පෙට්ටි තියෙනවා. උන්වහන්සේලා ඒවැ නිදාගෙන මරණ සති භාවනාව වඩනවා. උන්වහන්සේලා යම් සමාපත්තිවලට සමවදිනවා. සම්පූර්ණයෙන්ම ඒ සමත භාවනාව වඩලා ඒක මේ රහත්වීමක් නොවේ. ඒක භාවනා කරලා යම් භාවනාවක් තුළ යම් සමාපත්තියකට සමවැදිලා මරණ සතිය වඩලා ජීවිතේ මරණය කියන්නේ මෙන්න මේකයි කියලා ඒ මරණ මිනි පෙට්ටියේ ගානේ නිදාගෙන යම් අත්දැකීමක් ගන්න. මරණ මොහොතට මූණ දෙන්න හිත හදාගන්න. සමහරු භාවනා කරනවා මේ වගේ. දැන් ඔබ දැකලා ඇති සාමාන්‍ය ආරණ්‍යවල ඔය මිනි ඇට සැකිලි එල්ලලා තියෙනවා. ඒකට කෙනෙකුට ඔබ දැකලා ඇති මැරිච්ච මිනි වල ඇට සැකිලි එල්ලලා තියෙනවා. ඒ වගේම ලංකාවේ කලාතුරකින් තියෙනවා. දැන් ඉතින් ගොඩක් දුරට එවැනි දේවල් දකින්න නෑ. නමුත් සමහර ආරණ්‍ය සේනාසනවල කෙනෙක් මැරුණට පස්සේ ඒ මෘත ශරීරය වීදුරු පෙට්ටියක වගේ දාලා එක්ක වැල්ලේ තියලා පොළවේ තියලා උඩින් වීදුරුවක් දාලා වටේට සිමෙන්තියෙන් බැඳලා අර සැර නඳ උඩට එන්නේ නැති වෙන විදියට ඒ අර ශරීරේ කුණු වෙලා යන ආකාරය බලාගෙන භාවනා වඩන. ඔබ දන්නවා නවසීවතික භාවනාව. බුදුරජාණන් වහන්සේගේ කාලේ කැලියට ගිහිල්ලා ඉස්සර භික්ෂූන් වහන්සේලා නවසීවතික මේ මැරිච්ච මලකුණක් අරමුණු කරගෙන මගේ කයටත් මේ ඉරණම නේද වෙන්නේ. මම මේ ලස්සනට තියාගෙන මොන තරම් සුවඳ විලවුම් ගල්වගෙන ඇඳුම් පැළඳුම් වලට දහස් ගණන් වියදම් කරගෙන දවස ගානේ පිරිසිදු කර කොච්චර මේ ඔපේ තියාගෙන ඉන්න උත්සාහ ගත්තත් මගේ ශරීරයත් මිය ගිහිල්ලා දවස් 2-3ක් වෙනකොට මේ වගේ. සතියක් දෙකක් යනකොට මේ වගේ. මාසයක් දෙකක් යනකොට මේ වගේ. එතකොට ඒ විදිහට අර මෘත ශරීරයක් දිහා බලාගෙන භාවනා කරා. ඒක තියෙනවා සතර සතිපට්ඨානේ කායානුපස්සනා කොටසේ තියෙනවා නවසීවතික කියලා භාවනා ක්‍රම 9ක් හැටියට පෙන්නනවා. ඒ අවස්ථා 9ක් යටතේ අමු සොහනක තියෙන මලකුණක් දිහා බලාගෙන තමන්ගේ කය හා ගලපා බලමින් කරන භාවනාව. දැන් අද ඉන්දියාවේ ක්‍රමේ තිබුණායි බුදුහාමුදුරන්ගේ කාලේ. අද නෙවෙයි. අද වුණත් ඉතින් එච්චර ලොකු දියුණුවක් නෙමෙයි. අදත් ඔබ දකින්නවා ඇතිනේ පුච්චන හැටි. මේ දර කෑලි කීපයක් 5-6ක් උඩින් තියලා දර කෑලි ටිකක් උඩ තියලා මේ බාගෙට පුච්චන්නේ. එතකොට ඒ දිහා බලාගෙන ඉන්නකොට අර ශරීරය ඉදිමිලා පිච්චිලා යන හැටි ගලන හැටි සමහරලාවට අර ශරීරයේ තියෙන තෙල් මන්ද ඕජාව අර රත් වෙනකොට මේ කෙනෙකුට ඒ දිහා බලාගෙන කෙනෙකුට ධර්මයේ සිහි කරන්න පුළුවන්. එතකොට අපේ රටේ එහෙම අවස්ථාවක් නැහැ. හැබැයි පරණ ආරණ්‍ය සේනාසනවල බොහෝ කාලයකට පෙර ඒ අය සමහර අයගෙන් අවසර අරගෙන සමහර මිය පරලොව ගිය කෙනෙක්ගේ ඒ දෙමව්පිය දරුවෝ කැමති වෙන්නත් උනේ ඒ අයගේ ශරීරය ඒ විදිහට තියාගෙන භාවනා කරනවා.
මයික කාරණයක් ඔබට සීපත් කරන ඔබ දන්නවා මගේ සීල සුවාර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගිලන් ස්වාමීන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන උන්වහන්සේලා රැක බලාගන්න අපි ඉදිකරපු රෝහලක් බඳු මධ්‍යස්ථානයේ මේ වෙනකොට ස්වාමීන් වහන්සේලා 49කට ආසන්න පිරිසක් ගිලන්ව ප්‍රතිකාර ලබනවා. ති රටේ මොන තරම් ව්‍යසනයක් කොරෝනා මේ මොනවා තිබුණත් අපි සේවක පිරිසක් තියාගෙන බොහෝම අමාරුවෙන් මේ ආයතන පවත්වාගෙන රැකගෙන මේ කාලේ අරගෙන යනවස් මේ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගෙන මිනිස්සු ආවේ නැතත් දානි දෙන්න ආවේ නැතත් ආධාරයක් නැති වුණත් අපි කොහොම හරි අමාරුවෙන් මේ කාලේ පවත්වාගෙන යනවා. අපේ සීල ස්වර්ණේ මේ ඉතිහාසෙ දැන් අපි අවුරුදු 6කට 7ක් වගේ වෙනවා සීල ස්වර්ණ ගිලන් මධ්‍යස්ථානය ආරම්භ කරලා එදා මෙදාතුර ස්වාමීන් වහන්සේලා 35 නමක් 33 නමක් 4 නමක් පමණ අපේ ආයතන වැඩ සිටිය ගිලන් වෙච්ච බොහොම රෝගාතුර හිටපු වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා අපවත් වී වදාළා. ඉතින් උන්වහන්සේලාගේ ආදාහන කටයුතුත් අපි අපේ වියදමෙන්ම සිදු කරනවා. සමහර ඒවා අපි ඒ අයගේ විහාරස්ථානවලට ස්වාමීන් වහන්සේලාගේ අරගෙන ගිහිල්ලා ආදාහනය කරනවා. සමහර ඒ දරුවෝ ඥාතීන් අරගෙන ගිහිල්ලා ඒ විහාරස්ථානවල ආදාහන කටයුතු කරා. ඉතින් මේ විදිහට කටයුතු කරා. අපේ සීල ස්වර්ණේ මුලින්ම අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ මීට අවුරුදු ගානකට පෙර උන්වහන්සේ නෙළුම්දෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිටපු නායක හාමුදුරන් වහන්සේ නම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අපේ සීල ස්වර්ණේ බොහෝ මං හිතන්නේ අවුරුදු 90කට ආසන්න වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ වැඩ ඉන්න කාලේ ලංකාවේ ඔය ගාල්ල ප්‍රදේශයේ තියෙන භාවනා කරන දූපතක තියෙන භාවනා මධ්‍යස්ථානයක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අපෙන් ඉල්ලීමක් කරා අපිට පුළුවන්ද මේ ආරාමයේ අපවත් වෙන ස්වාමීන් වහන්සේ නමකගේ මේ මෘත ශරීරයක් අපිට ලබලා දෙන්න පුළුවන්ද භාවනා කරන්න කියලා. ඒ වෙලාවේ නායක හාමුදුරන් වහන්සේ අපිට බාර දීපු ඒ පන්සලේ ගෝල ස්වාමීන් වහන්සේලාත් ඇවිල්ලා හිටපු වෙලාවේ ඒ අය ඒ මොහොතේම ඉදිරිපත් වුණා. අපේ නායක හාමුදුරුවෝ දැන් ගොඩාක් වයසයි වෛද්‍යවරුත් කියලා තියෙන බොහොම අමාරුයි. මොකද උන්වහන්සේගේ තත්ත්වය වෛද්‍යවරු පවා දැනුම් දුන්න තව සතියක් දෙකකට එහා උන්වහන්සේ ඒ තරම් දුර්වල මට්ටමක හිටියේ. ඉතින් ඒ වෙලාවේ ගෝලියෝ කැමති වුණා. උන්වහන්සේගේ ඥාතීනුත් ගොඩක් දෙනෙක් හිටියේ නැහැ. මොකද උන්වහන්සේත් වයසයි. ඒ වෙනකොට ඥාතීනුත් ගොඩක් සම්බන්ධතා නැහැ. නමුත් ඒ දායක සභාව දැනුවත් කරලා උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දැනුවත් කරලා හැමෝම දැනුවත් කරලා ඒ හැමෝගෙම ලිපි ලබාගෙන අපි නීත්‍යානුකූල අවසර අරගෙන තිබුණා. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ ආරණ්‍ය සේනාසනයට ලබලා දෙන්න. ඉතින් අපේ ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙච්ච දවසේ අපි දැනුම් දුන්නාට පස්සේ ඒ වෛද්‍යවරු ඊළඟට ඒ මරණ පරීක්ෂකවරු හැමෝම බලලා කරලා හැමෝගෙම අවසරේ පිට අපි ඒ බොඩි එක උන්වහන්සේගේ ශරීරය අපි ලබලා දුන්නා ඒ ආරණ්‍යට. ඉතින් ඒ ආරණ්‍යේ ගිහිල්ලා පොළොව ඇතුලේ පේන විදිහට වලක් හාරලා ඒක උඩ වැලිය අතුරලා ඒ ශරීරයේ තියලා උඩින් වීදුරුවක් දාලා වටේ බැඳලා උන්වහන්සේලා කාලයක් භාවනා කරා. ඉතින් මේ වෙනකොට මම හිතන අවුරුදු 2-3ක් යනවා. දැන් උන්වහන්සේගේ ඇට සැකිල්ලෙත් දිරලා ගිහිල්ලා කෑලි කීපයක් පමණක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් බොහෝ ස්වාමීන් වහන්සේලා අපිට පින් දුන්නා. සාමාන්‍යයෙන් පුච්චලා මේ විනාඩි කීපයක් ඇතුළත පෙට්ටියක තියලා ගුණ කතනයක් කරලා මේක පුච්චලා දානවට වඩා ආදාහනය කරා කියලා මාස ගානක් කෙනෙක් මේ කයේ ඇත්ත දැකලා මේ ශරීරයේ පණුව එන හැටි මේ කයේ ඇත්ත ස්වභාවය දිහා බලාගෙන තමන්ගේ කය එක්ක ගලපා බලමින් ඒ ස්වාමීන් වහන්සේලා කාලයක් හිත වඩා ගත්තා. කෙලෙස් යටපත් කරගත්තා. බොහෝ දිනෙක භාවනා අරමුණු වැඩුවා. කායානුපස්සනාව පුරුදු කරගත්තා. ඉතින් ඒ වගේ බුරු මේ වගේ රටවල ඒ වගේ සමහර අවස්ථාවල උන්වහන්සේලා මරණ සති භාවනාව වඩන්න මිනි පෙට්ටි ආරණ්‍ය සේනාසනවල තියාගෙන උන්වහන්සේලා පුරුදු වෙනවා ඒක. එතකොට මේ වගේ වීඩියෝ එකක් තමයි අර පිරිසක් නොදන්න නිසා ඒක එක කොටසක් විතරක් පෙන්නලා මේ සමාජය අවසල එක විදිහට ඒවෙන් මිනිස්සුත් පවපුරව ගන්නවා නොදන්න අය නොයෙක් දේවල් කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ජීවිතේ අපි මරණය සිහි කරන්න ඕනේ. මේ කාරණේ මම ඔබට පෙන්නලා දුන්නේ ඔබ වේවා මම වේවා මේ බණහන කෙනෙක් මේ හැමෝම හිතන අද මේ දායකත්වයේ ගත්ත පින්වතුන් ඕනම කෙනෙක් ජීවිතේ අපි කාටත් කවදා කොතන කොයි මොහොතේ මොන ආකාරයෙන් මරණය අපි කරා එනවද අපි කවුරුත් දන්නේ නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ මරණය පෙන්නවා සමහරු
උපතින් ගේන ආවිෂ ගෙවල මැරෙනවා. ඒකට අපි කියෙන ආයුක්කය මරණ. යා ආවිෂ ගෙවල මැරුණ කිය. හැමෝට මාවිෂ ගෙවන්න ලැබෙන්නේ. අපි සංසාරි කරපු කර්ම විපාක අපි දන්නේ නෑ. කාට මොන විදියට මතු වෙනවද. සමහරය ආවිෂ තියනවා හැබැයි ඒ අතර මැදින් පෙර කර්ම විපාක මතු වෙලා මරණය සිද්ධ වෙන. ඒවට කෙනවා කම්මක්කේ මරණ. කර්ම විපාක ඉස්සර වෙනවා ආවිෂ තිබුණත් කර්ම විපාකෙන් මරණය ඉස්සර වෙන. කම්මක්කේ මරණ. සමහර අයට ආවිෂ ගෙවෙනකොටම කර්ම විපාකයත් එකට එකතු වෙන. ඒකට කෙනවා උභයක්කේ මරණ. ඔය කිසි දෙයකින් නැතුව මිනිස්සු දහස් ගනන් ලක්ෂ ගනම් මැරෙනවා. දැන් මේ විපත්දිහ බලන්න. ඒවට කෙන උපච්චේද මරණ වසංගතයනවා. නායාම් ඇති වෙනවා. ගිනි කඳු පුපුරලා ගම්මාන පිටින් මිනිස්සු රෑ එලි වෙනකොට අලු වෙලා පිච්චිලා යන. සුලි සුලං කුණාටු වෙනවා. සුනාමි වගේ විපත්ත බලන සුනාමි දකුණු ආසියායම ලක්ෂ දෙකට අධික පිරිසක් මැරුණ. ලංකායම 30-40,000කට එහා මිනිස්සු ලංකාව මිය ගිය. එතකොට කොච්චරනං විපත්වලට මිනිස්සු ලක්වෙනවද. නැව් පෙරලෙනවා බස් පෙරලෙනවා උපච්චේද අපි දන්නේ නෑ කවදක් කොත්තන කොයි ඒ නිසා අපි කාටවතා මට ආවිෂ තියෙනවා කියලා අපි දන්නේ නෑ කර්ම විපාක කොහොම ඉස්සර වෙනවාද. ඒ නිසා ඒ අතර මොන වගේ විපත් අපි කවුරුත් හිතුවද මේ වගේ විපත් මීට අවුරුදු 3-4කට කලින් ඔය වසංගතය එන්න කලින් මෙහෙම අනාගතයේ වසංගතයක් වෙනවා මෙහෙම මූුණුවහගෙන ඉන්න වෙනවා මේ විදිහට හුස්මෙන් බෝ වෙනවා මේ වගේ රටවල් ලොක්ඩවන්් කර ඇදින් නීතිය දාගෙන මිනිස්සුන්ට ගෙවල් අස්ස හිර වෙලා ඉන්න වෙනවා ගුවන් ගමන් ලෝකෙම නතර වෙනවා ලෝකෙ බලවත් රටවල් වලට පවා අසරණ වෙලා මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගනම් මැරෙනවා මීට අවුරුදු 2-3කට එහා ඔය වසංගතය පටන්ගන්න කලින් ඔබට ඔය කතාව කිවන ඔබ පිළිගන්න පිස්සු කියලා හිතන්න මොන පිස්සුද අද විද්‍යාව දියුණුයි තාක්ෂණය දියුණුයි ඕවා කොහෙද වෙන්නේ ඕවට බේත් හොයාගන්න එක ඒ හැටි දෙයක්ද ඔහොමන මිනිස්සු හිතන් හිටිය අද මේ වෙනකොට ලක්ෂ 35 ඉක්මෝලා අද මේ බණ කියන මොහොත වෙනකොට මිනිස්සු මැරිලා ඉවරයි ලෝකෙ මේ වසංගතේ ලක්ෂ 35කට එහා හැබැයි මතක තියාගන්න ඔයිට වඩා සංඛ්‍යා ඔය කියන සංඛ්‍යාලේඛනවලට වඩා බොහෝ ප්‍රමාණයක් ඇත්තම තත්ත්ව වෙන්න පුළුවන් මොකද ලෝකෙ බොහෝත් රටවල් සංඛ්‍යාලේඛන දෙන්නේ නෑ ලෝකෙ සමහර බලවත් රටවල් පවා ඇත්ත තොරතුරු එලියට දෙන්නේ නෑ ලෝකෙම ඒ නිසා ලෝකෙ මේ වෙනකොට මිලියන ගානක් ලක්ෂ ගානක් මිනිස්සු මිය ගිහිල්ල කෝටි ගානකට මේ රෝගී වැලදිලා ඒ නිසා මතකතය තව අපිට අනාගතයවත් පේනෑ කොච්චර කාලයක් ඇයිද තව මාසකින් ඉවරයිද මාස 3කින් ඉවරයිද අවුරුද්ධකින් හරියට ඉවර අපි කවුරුද්දන්න තව කොච්චර කාලයක් අපිට මේ වසංගතයත් එක්ක ඉන්නවෙයි ඉදිරියේ මොනවගේ තත්ත්වයක් එයිද ඒ නිසා මේ අතර මොනවගේ ස්භාවික විපත්තේද භූමි කම්පායිද නායාමක් ඉද ආයි සුනාමියක් එයිද ගංවතුරෙන් විපත්තේද කවදක් කොත්තන කොයි මොහොතේ හෝ මරණය අපි කරයනවා තිගේ නිසා පින්වතුනි හැම වෙලාවෙම හිතන්න ජීවත්වෙනවා කියලා කියන්නේ හැම මොහොතෙම ඉහලට ගත්ත හුස්ම පොද පහලට හෙලන්න පෙර මැරෙන්න්නත් පුළුව කටට ගත්ත බත් පිඩ ගිලගන්න පෙර මැරෙන්න්නත් පුළුව කොයි මොහොතේ මොන රෑ නිදාගන්න උදේට සැලසුම් ඔළුවේ තියාගෙන හිට උදේම නැකිට අරකට යනවා මේකට යනවන්න මේ වැඩේ තියෙනවා උදේ බලන්නකොට ඇඳේ මැරිලා සමහරු මේ හොඳට හිනාවේ කතා කර ඉන්න ටික වෙලාක පාරය ඇදගෙන වැටෙනවා මැරිලා ඉඳගෙන හිටපු පුටුවෙන් මැරිලා කොච්චර මේ වගේ අත්දැකින් අපි ලෝකෙ දකිනවද ඒ නිසා මරණය ගැන හිතන්න මේ කෙනෙකුට තමන්ට වෙක්ුණාට පස්සේ හනේ ඇයි අපිට වනේ අපිට විතරමද මොකක්ද අපි කරපු කර්මය කියලා හිතන්න එපා මේක තමයි ලෝකෙ ස්භාවේ මේ ලෝකෙ පුරාම ඉපදුනානං හැමෝම කවදක් කොත්තන කොයි මොහොතේ මොන විදියට එක්ක අනතුරකින් එක්ක විපතකින් එක්ක ලෙඩකින් හොයාගන්න බැරි ලෙඩකින් හරි මිනිස්සු මැරෙනවා ඒ නිසා මරණ සතිය වඩලා අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිවෙන් බුදුරජාණන් වහන්සේ මරණ සතිය අපිට පෙන්නලා දීලා උන්වහන්සේ පෙන්වේ මැරෙනවා කියලා මරණ සතිය ගැන හිතම මැරෙනවා කියලා ඉන්න එක නෙමෙයි දැම්මම් මැරුණොත් කොහේ අයිද කියලා හිතලා අප්‍රමාදීව කරුණු 5ක් වඩන්න
සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව අප්‍රමාදීව දියුණු කරන්න. මං කොහොම හරි මේ ජීවිතයේ සෝවාන් වෙන්න මහන්සි ගන්නවා කියන ඉලක්කය ඇති කරගන්න. දෙව්ලොව හිත පිහිටවා ගන්න එක තාවකාලික පින් සිහි කරලා දිව්‍ය ලෝකයේ හිත පිහිටව ගන්න එක තාවකාලික රැකවරණය. අපායට නොවැටි ඊළඟ ජීවිතයට යන්තම් බේරෙන මග. හැබැයි හිතන්න එපා දිව්‍ය ලෝකෙ ගිය පමණින් අපි සම්පූර්ණයෙන් රැකුණා කියලා. පින ගෙවිලා ඉවර වෙනකොට එතනින් චුත වෙලා ආයි අපායට වැටෙන්නත් පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොම හරි ධර්මය අවබෝධ කරන්න ලෝකාමිසේ අතහරින්න. සබ්බ ලෝකයේ අනබිරත සංඥා වඩා ධර්මීම සිහි කරගන්න කරපු පින් කුසල් සිහි කරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සි ගන්න. ඉතින් එහෙමනම් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධය පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය අද මේ ධර්ම දේශනාව සිදු කරන බිරිඳ මිය පරලොවගේ මහත්මාගේ බිරිඳ වන බුද්ධිනී තරංගා මහත්මිය, ඒ වගේ මේ මෑණියන්, ඒ වගේ මේ ස්වාමියාගේ මෑණියන්, බිරිඳගේ මෑණියන් ඇතුළේ පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාටමත් ඒ අයට මේ විපතේදී උදව් උපකාර කරපු බොහෝ පිරිසක් හිටියා. ඉතින් ඒ අය මේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉන්න ඒ බොහෝ තරුණයන්, ඒ වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, විශේෂයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ ඒ ආදී ශිෂ්‍ය සංගම් වල පිරිස මේ අය එකතු වෙලා බොහෝ වශයෙන් උපකාර කරලා තිබුණා. ඉතින් ඒ හැම දිනාටම සියලු දෙවියන්ගේ උදව් උපකාර රැකවරණය සැලසේවා, සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් 2021 දෙවනි මාසේ 27 වෙනි දින රාත්‍රී 11:30ට පමණ මෙල්බර්න් නුවර හදිසි අනතුරකින් මිය පරලොව යන්නට යෙදුණු අවුරුදු 28ක් වන ඒ සාම්පුරුෂයා වන ලහිරු මදුරංග සිල්වා ඒ මහත්මා සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න අනෙක් සියලුම ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර මෙවන් අකල් මරණ විපත් වලට ලක් නොවි මේ පින් බලවත් කරගෙන සුගතිගාමීව නිවන කරාම යන එතුමා ගැන බොහෝ කරුණු සඳහන් කරලා තිබුණා. සුරා සූදුවෙන් තොරව බොහෝම නිර්මාංශව ගුණධර්ම පුරාගෙන බණ භාවනා කරගෙන බොහොම පින්කම් කරගෙන හිටපු කෙනෙක්. ඉතින් ඒ කරපු පිනුත් බලවත් කරගෙන මේ කරන පිනුත් බලවත් කරගෙන සුගතිගාමීව මේ භයානක සසරින් මිදීම පිණිස මේ පින් සාදුකාරදිදී අනුමෝදන් වෙත්වා. සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා එතුමාට පින් අනුමෝදන් කරමු. ඉතින් ඒ අතර ඒ බිරිඳ වන බුද්ධිනී තරංගා මහත්මිය, ඒ වගේ මේ මෑණියන්, එතුමියගේ මෑණියන්, ඒ ස්වාමියාගේ පවුලේ අය, ඒ වගේ මේ හිතවත් පිරිස, මේ හැමෝම ඒ සඳහා උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටමත් ඔබ හැම දෙනාටමත් කළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ හැම දෙනාටමත් අද මේ ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.